අයිබුවන් සුබදෑසනක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා ජූලි මාසයේ 25 වෙනි ඉරිදාවේ අපේ හමුවීම. ඒ සුන්දර ඉරිදාවක් කරන්න තමයි මෙතෙන් පටන් අප බලාපොරොත්තු වෙන්නේ. අද දවසට අදාළව මේ සතියාන්තයේ එම නැත්නම් ගෙවුණු සතිය පුරාවට වාර්තා වුණු සිදුවීම් වල සංක්ෂිප්තයක් ඇතුළත් කරලා පළ කරන මේ සතියග පුවත්පත් වෙත අපි අවධානය යොමු කරන්න පටන් ගමු. ඒදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ පුවත්පත් වාර්තා අතර නොවන කාරණා තිබෙන්නට පුළුවන්. කලින් පත්තරේ මුද්‍රණය වෙන නිසා ඊළඟට ගත්තහම මේ කාරණාවල යාවත්කාලින වෙච්ච අලුත් වෙච්ච තත්ත්වයන් පිළිබඳවත් ඔබට ඉදිරිපත් කරන්න අප බලාපොරොත්තු වෙනවා කියන විශේෂයෙන් ආරම්භයේදී සඳහන් කරනවා. අපි බලමු අද එක් පුවත්පතට අවධානය දීලා ඉරිදා ලංකාදීපය ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ මෙහිමයි. ඇස්ට්‍රාසෙනිකා විදගත් ලක්ෂ 5මාරක් අසීරුවේ. ඊළඟට ඒකම දක්වනවා බලය බිඳිලා දැයි වෛද්‍යවරුන්ටත් සැක කියලා. ඒ සමග අපට දකින්නට පුළුවන් මේ සිරස්තලයත් එක්කම සම්බන්ධ කරලා තිබෙනවා ඩෙල්ටා වේගයෙන් පැතිරෙනවා. කොරෝනා රැලි ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි කියලත් එහි තවදුරටත් වාර්තා වෙනවා. ඩෙල්ටා ආසාදිතව 66 දෙනෙක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන ආකාරයට ඉන් බහුතරයක් කොළඹ මහනගර සීමා බල ප්‍රදේශයෙන් බවයි වාර්තා වෙන්නේ. මේ සියල්ල සලකා බැලුවට පස්සේ සහ ඊළඟට ඊයේ දවසේදී ආසාදිතයින් හමුවීම 2000ට ආසන්න සංඛ්‍යාවක් විදිහට වාර්තා වුණා. කෙසේ හෝ වේවා වැඩිවීමක් පෙන්눔 කරනවා. ඒ අනුව ගත්තහම අප වඩාත් තවදුරටත් ප්‍රවේශම් වීම එම නැත්නම් මේ සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපැදීමේ වැදගත්කම තමයි මේ තුල වඩාත් මතුව පෙනෙන්නේ. මෙන්න අප ඉදිරිපත් කළේම ප්‍රධාන සිරස්තලය අද ලංකාදීප පුවත්පත වාර්තා කොට තිබෙන ආකාරය අපට මේ ආකාරයෙන් දකින්නට පුළුවන්. ඩෙල්ටා වේගෙන් පැතිරීම පිළිබඳවත් මෙහිදී වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ සමගම මේ ඇස්ට්‍රාසෙනිකා විදගත්තු අය අමාරුව වැටිලා ඉන්න දෙවන මාත්‍රාව නොලැබීම නිසා. එතකොට මේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමට දැන් කටයුතු කරමින් ඉන්නවා. කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා. නමුත් මේ ඇස්ට්‍රාසෙනිකා වල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට වැඩි පිළිගැනීමක් ලෝකයේ තිබෙන බව තමයි වාර්තා කරන්නේ. කෙසේ හෝ වේවා ඇස්ට්‍රාසෙනිකා ඉතිරි මාත්‍රා තොගය ලබා දීම සඳහා මිලියනයක තොගයක් ලබා දීමට ජපානය එකග වී ඇති බවට ආසන්න වශයෙන් වාර්තා ඉදිරිපත් වී තිබෙනවා. ඒ අනුව බොහොම නුදුරේදී එම තොගය මේ රටට ලැබෙනු ඇති බවට තමයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන්නේ. ජපානයේ මේ පිළිබඳව සාකච්ඡා කලක මුළුල්ලේ ඉඳන් පැවතියා. එහි ප්‍රතිඵලයක් විදිහට ඔවුන් ඒ ලබා දෙනට එකග වී ඇති බව තොරතුරු වාර්තා වෙනවා. ජපානයේ ඇස්ට්‍රාසෙනිකා ලැබෙනවා කියන පණිවිඩය වගේම මේ වෙනකොට ජපානයට ලෝකයේම දෙනෙත් එල්ල වී තිබෙන්නේ ලෝකයේම නෙත් හැරී තිබෙන්නේ ඔලිම්පික් උළෙල නිසා. එහෙම ගත්තහම අපටත් වැදගත් අපේ ක්‍රීඩකවෝ 9 දෙනෙක් මෙවර ඔලිම්පික් උළෙල එම නැත්නම් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරනවා. ඊයේ ඇතම් ක්‍රීඩකවෝ තරග වැදුනා. ඒ වගේම ප්‍රථම රන් පදක්කම දිනන්නට චීනය සමත්කම් දැක්වුවා. මේ ආදී තොරතුරු ඇතුළත් ඔලිම්පික් පිළිබඳව සටහනක් ඉදිරියේදී බලමු. අපි මේ එන්නත් ගැන කතා කළ නිසා තවදුරටත් අවධානය යොමු කරනවා සතියග අරුණ පුවත්පතේ තිබෙන මෙන්න මේ සිරස්තලය වෙත එන්නත් ගත් නොගත් අයගේ ලයිස්තුවක් හදයි. සෞඛ්‍ය හා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් ග්‍රාම සේවා වසම් 14000 තුළ කොවිඩ් එන්නත ලබාගත් අයගේ හා ලබා නොගත් අයගේ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි සඳහන් කරන්නේ. වාර්තා වන ආකාරයට මෙරටට ගෙන්වන ලද සයිනෝෆාම්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ස්පුට්නික් V යන එන්නත් වලින් පළමු මාත්‍රාව මිලියන 6.3ක් ලබාගෙන තිබේ. දෙවන මාත්‍රාව මිලියන 1.7ක් ලබාගෙන ඇත. ලබන සැප්තැම්බර් මාසයේ අවසාන වන විට එන්නත් ලබා දීම අවසන් කිරීම රාජ්‍යයේ අපේක්ෂාවයි කියලා තවදුරටත් මේ සති අග අරුණ වාර්තාවේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමගම එම පුවත්පත වාර්තා කරන තවත් වැදගත් සුවිශේෂ කාරණාවක් තිබෙනවා. සෞඛ්‍ය නීති කඩමින් පවත්වන විරෝධතාවලින් ගුරු කොවිඩ් පොකුරක්. උද්ඝෝෂකීන් නීති කඩද්දී පොලිසිය PHIලා නිශ්ශබ්දයි කියලා තමයි සත්‍යාගරුණ මේ වාර්තාව තවදුරටත් කියන්නේ. නිරෝධාන ආඥා පනත සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ග උපදේශ උල්ලංඝනය කරමින් ගුරු විදුහල්පති එකමුතුව කොළඹදී කළ විරෝධතාන අතර කිරීමට සෞඛ්‍ය අංශ මැදිහත් නොවීම පිළිබඳව ප්‍රශ්නයක් මතුව ඇති බව සඳහන් කරනවා ඒ සත්‍යාග අරුණ පුවත්පත. පොලිසිය මැදිහත් වීමේදී මැදිහත් වූ ආකාරය පිළිබඳව පසුගියදා දැඩි
දැඩි චෝදනා එල්ල වුණා. ඉන් පස්සේ අපට පේන තත්ත්වය තමයි පොලිසිය මේ කාරණා කෙරෙහි තරම් මැදිහත් නොවන ආකාරයක්. කෙසේ වෙතත් මේ විරෝධතා පිළිබඳ විවිධ මත මේ වන විටත් සමාජය තුළ කතා බහට ලක් වෙමින් තිබෙනවා. යතරේ විරෝධතාවල ඇතැම් අය මේ ගුරු විදුහල්පති විරෝධතාවයක්ද කියලා හිතන තරමට හැසිරුණු ආකාරය වාහනවල හුලං ඇරලා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අමුවා මේ උල්ලංඝනය කරමින් හැසිරුණු ආකාරය පිළිබඳව දැඩි විවේචන සමාජය තුළින් මතුවන ආකාරයකුත් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේ මේවට නායකත්වය දෙන ඇතමුන් හැම විරෝධතාවයේම හැම වෘත්තීය අරගලයේම නායකත්වයෙන් කටයුතු කරන ආකාරයකුත් නිරීක්ෂණය වී ඇති බවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ සමගම ඒ උද්ඝෝෂණවලට විරෝධතාවලට ඒ ආකාරයෙන් සහභාගී වන අය රාත්‍රියේ ප්‍රවෘත්ති තුලදී මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ව්‍යාප්තිය පිළිබඳව එම නැත්නම් රට මුහුණදී ඇති අවදානම් සහගත තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම විහිළු සපයන කාරණාවක් ලෙසත් ඇතැම් අය අර්ථකථනය කරන්නට පටන්ගෙන තිබෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරමු. දැන් මේ කාරණාත් එක්ක අපි කොවිඩ් වලට සම්බන්ධ තවත් වාර්තා තිබෙනවද කියලායි බලන්න සූදානම් වෙන්නේ වෙනත් පුවත්පත්වල. අපි ලංකාදීපේ කාරණා පුට ගත්තේ වගේම සත්‍යාග අරුණේ මෙන්න අප පුටාගත්තු පුවත් වාර්තා පළවී ඇති ආකාරය ඔබට දැන් බලන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි මව්බිම පුවත්පතට දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. මේ කොවිඩ් සහ එන්නත්කරණය සම්බන්ධව වාර්තා පළ වෙනවාද කියන එක පිළිබඳව මව්බිම පළ කරනවා කොවිඩ් රතු ලයිස්තුවට ඇතුළත් රටවල් වල නම් ඉවත් කිරීමට කටයුතු සිදු කරනවා කියලා වන සටහනක් සංචාරක අමාත්‍යවරයා උපුටා දක්වමින් තමයි මේ වාර්තාව පළ වෙන්නේ. අප ඇතම් රටවල් පිළිබඳව කටයුතු කරන ආකාරයේදී යම් වෙලාවට ගැටලු සහගත තත්ත්වයනුත් නිර්මාණය වුණා. පහුගිය කාලේ විශේෂයෙන් මැද පෙරදිග රටවල් පිළිබඳව ඒවායි සිට මෙරටට පැමිණීමේදී පැනවූ තහංචි තුලදී යම් ගැටලුකාරී තත්ත්වයනුත් නිර්මාණය වුණා දකින්නට ලැබුණා. ඊට අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. දිවයින පුවත්පතේ තියෙනවා මේ එන්නත ලබාදීම පිළිබඳව අගෝස්තු නිමවීමට පෙර හැටට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත කලින් වාර්තාවක් කියනවා ජනාධිපතිවරයාත් උපදෙස් දී තිබෙන ආකාරයට සෞඛ්‍ය අංශත් බලාපොරොත්තු වන ආකාරයට සැප්තැම්බර් අවසාන වන විට බහුතරයක් දෙනාට එන්නත ලබා දීලා අවසන් කරන්න. අතරින් අගෝස්තු නිමවීමට පෙර 60ට වැඩි සියලු දෙනා එන්නත්කරණයට ලක් කිරීම අපේක්ෂාව බව වාර්තා කරලා තිබෙද්දී අපට දකින්නට පුළුවන් අන්තර් පළාත් මගී ප්‍රවාහනයට අවසර හිමි වුණා කියලත් පුවත් වාර්තාවක් අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අගෝස්තු පළවනදා සිට සීමා සහිතව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම ප්‍රකාශ කරනවා කියලා. ප්‍රවාහන සේවා පළාත් අතර සිදු නොවුනත් පළාත් අතර සංචරණය ඇතැම් වෙලාවට රාජකාරීමේ අවශ්‍යතා අරබයා සිදු වූ ආකාරයක් තමයි අපට නිරීක්ෂණය වුණේ. පළාතෙන් පළාතට ජනතාව බස් රථයෙන් වෙන බස් රථයකට රැගිලා මාරු වෙලා එන ආකාරයක් දකින්නට ලැබුණා. ඒ නිසා ප්‍රශ්නකුත් පැන නැගුණා මේ යකඩ ගොඩවලටද කොවිඩ් හැදෙන්නේ මිනිස්සුන්ටද කොවිඩ් හැදෙන්නේ කියන එක. ජනතාවත් මේ ප්‍රශ්න කරන කාරණා බවට පත් වෙනවා. මොකද ඇතැම් අය දැන් මේ ක්‍රියාත්මක වෙනවා නම් වුන් කියන්නේ අනිවාර්යයෙන්ම මේ වසා දමන්නට කටයුතු කරන්න ඕනේ වහනවා නම් නැත්නම් විවෘත කරන්න කටයුතු කරන්න ඕනේ. දෙකෙන් එකක් තෝරගන්නට ඕනේ කියන එක තමයි ජනතාවගේ අදහස බවට පත් වුණේ. පොලිසිය හැම විටම ප්‍රකාශ කළ කාරණාව තමයි මේ පිළිබඳව පවත්නා තත්ත්වය සංචරණ සීමා පනවා තිබෙන්නේ. පළාත් අතර සංචරණය කරන්න බෑ. ඒ කෙතරම් දැනුම්වත් කිරීම කරත් ඒට අවනත අනුගත නොවූ ආකාරයක් තමයි ඇතැම් අයගෙන් දකින්නට පුළුවන්කම ලැබුණේ. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සුවිශේෂතා සහ අභියෝගතා රැසක් මැද පැවැත්වෙන බව යලි යලිත් ඔබට සිහිපත් කරන්නට කැමති. ඒ අභියෝග අතර ප්‍රධානම වෙන්නේ මේ ගෝලීය වසංගතය කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දෙමින් තමයි අවසාන පැය 48 ඇතුළතත් සැකයට බඳුන් වුණා පවත්වන්නට හැකි වේද මෙවර ඔලිම්පික් උළෙල කෙනෙක්. නමුත් හැම විටම ජපාන බලධාරීන් ජපානයේ හිටියේ එක් පිළිවෙතක ඔවුන් හැම විටම ස්ථිරසාරවම මොන අභියෝගය පැමිණියත් කොවිඩ් හමුවේ කොවිඩ් අභියෝගයක් ජය ගන්නා ගමන් රටක් විදියට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ තිබුණත් ජපානය විසින් මේ ආකාරයෙන් කටයුතු කරනවා ඔලිම්පික් උළෙල සාර්ථක කර ගැනීම සඳහා. ඒ අතරේ අනුග්‍රහකයන් පවා දැඩි කැපකිරීම කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ජපානයෙන් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ටොයොටා සමාගම. නමුත් ඔවුන් පවා බොහොම කැපකිරීම රැසක් මැද ප්‍රවර්ධන කාර්යයන්හිදී ඉතාම අඩු
අඩු ප්‍රවර්ධනයක් සහිතව තමයි එහෙම නැත්නම් අඩු ප්‍රචාරණයක් සහිතව තමයි මේ කටයුතු කරගෙන යන්නේ ලෝකයේ පවත්නා වර්තමාන තත්ත්වයට මුහුණ දෙමින්. ඒ අතරේ සඳහන් කරන්නට උනේ ලෝක කරුණාරත්න පිළිබඳව සඳහන් වුණා ඔහු සහභාගී වුණු තරගයේ සව් ඔහු 2-0ක් ලෙස චීන තායිපේ ක්‍රීඩකයාට පරාජයට පත් වුවත් ලෝකයේ 10 වෙනියට ශ්‍රේණිගත කිරීම වලට ලක් වී සිටින ක්‍රීඩකයා හමුවේ තමයි නිලුක පරාජයට පත් වූයේ කියන එක සඳහන් කරන්නට ඕනේ. අප දුටුවේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරදා රාත්‍රියේදී තමයි මේ උත්කර්ෂවත් ආකාරයෙන් ජපානයේ ටෝකියෝ නුවරදී මෙවර ඔලිම්පික් උළෙල සමාරම්භයට පත්වීම සිදු වුණේ. ඒ වගේම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලුවන්ටත් සුවිශේෂ වනවා. ඉන්දියා ශ්‍රී ලංකා ප්‍රථම 20යි 20 තරගය අද ආරම්භ කිරීමට නියමිතව තිබෙන නිසා එක පැත්තකින් මේ තරගය පැවැත්වෙන්නේ කොවිඩ් මැද ඊළඟට තවත් බාධාවක් ඇවිල්ලා තියෙනවා. අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි කාලගුණය අයහපත් කාලගුණ තත්ත්වයේ බස්නාහිර පළාත ඇතුළු පළාත් කිහිපයකට මේ අයහපත් කාලගුණයේ දැඩි බලපෑම් එල්ල වෙලා තිබෙනවා මේ වන විට. අද දවසෙත් එහෙමයි උදෑසනත් වැසි සහිත කාලගුණ තත්ත්වයක්. අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකේ ක්‍රීඩා ලෝලීන් විදිහට අපි හැමදෙනාම අද පස්වරුව වෙන විට මේ අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිහින් තරගය පවත්වන්නට හැකි කාලගුණ තත්ත්වයක්. ඒ වගේම මේ කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත් වූ ජනතාවකුත් රටේ ඉන්නවා. ඔවුන්ටත් සහන සැලසෙන්න කියන අපි ප්‍රාර්ථනා කරමු. ඒ අතරේ ප්‍රධාන සිරස්තල අතරට තව යලිත් අවධානය යොමු කරද්දී අද පුවත්පත් දෙකක්ම අවධානය යොමු කරනවා. ඒ වගේම අනිකුත් පුවත්පත්වලත් මේ ගැන කාරණා සඳහන් වෙනවා. රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී මියගිය දැරිය ශාලිනී පිළිබඳව සටහන් අරුණ පුවත්පත වාර්තා කරන්නේ බාල වයස්කාර දැරිය ගෙදර වැඩට එද්දී රිෂාඩ් ඉඳලා මුල් මාසෙට රුපියල් ලක්ෂයක් දීලා මේ දීලා කියලා සඳහන් වෙන මුදල් ගිහිල්ලා තියෙන තැරව්කරුවාට කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මීට පෙර මෙහෙකාරිය දූෂණය කළ මස්සිනත් ඉඳලා කියලා තමයි එහි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බදියුදීන් නිවසට යන වෙලාවේ භූමි තෙල් ලීටරයක පමණ ප්‍රමාණයක් මිලදීගෙන තිබුණු බවත් එම නිවස තුල තොරතුරු වාර්තා වෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී අංශ පාර්ශව මෙහිදී දැරිය සියදි විනාසා ගැනීම පිළිබඳව කාරණා ප්‍රතික්ෂේප කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. බරපතල ලෙස පිළිසීමේ ගිය 16 හැවිරිදි දැරිය මෙහෙකාර සේවයේ යොදවා සිටි කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ද එම නිවසේ පදිංචිව සිට ඇති බව පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සතියාග අරුණ මෙලෙස අද වාර්තා කරනවා දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට මේ දැරිය පිළිබඳව කාරණාව ගත්තහම අපි අලියලිත් තම කනගාටුවෙන් අවධාරණය කරන්නට කැමති. මෙතන තිබෙන්නේ දිලිඳුකම පිළිබඳව දරිද්‍රතාවය පිළිබඳව ප්‍රශ්නයක් කියන එක බොහොම පැහැදිලි. රුපියල් 30000ක ගත්තු ණය ගෙවා ගන්න බැරුව තමයි අදාළ තැරව්කරුවාට මේ තම දියණිය දෙමව්පියෝ විසින් දෙන්නේ මෙහෙකාර සේවය සඳහා. එය විශේෂයෙන් කනගාටුදායක කාරණාවක් විදිහට අප සඳහන් කරන්නේ. අතරේ මව්බිම අද වාර්තා කරනවා ඇමති රිෂාඩ්ගේ බිරිය මාමණ්ඩිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට රිෂාඩ් නිවසේදී මිය ගියේ මව්පියන් ගත්නයක් ගෙවන්න විකිණූ දැරියක් ළමා ආරක්ෂක අධිකාරිය රිෂාඩ්ගේ නිල නිවසේදී මස්සිනාගේ මෙහෙකාරියට අතවර රිෂාඩ්ගේ නිල නිවසේදී මස්සිනාගෙන් මෙහෙකාරියට අතවර කියලාත් සඳහන් වෙනවා. මේ කියන්නේ කලින් හිටපු මෙහෙකාරියක් පිළිබඳව යනුව මේ අදාළ තැරැව්කරු විසින් 11 දෙනෙක් දැරියෝ එහෙම නැත්නම් තරුණියෝ මේ නිවසට සපයා දී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. තවත් බොහෝ කාරණා මේ පිළිබඳව තිබෙනවා. ඊයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඉතා සංවේදී කාරණා ගණනාවක් ඉදිරිපත් කරමින් අවසාන වශයෙන්ම සඳහන් කරේ මෙය ඛේදවාචකයක් වන බවයි. ඇයි ඛේදවාචකයක් වෙන්නේ කියන කාරණා ගණනාවක්ම තිබෙනවා. අප දැන් සූදානම් වෙන්නේ මේ සම්බන්ධව අප ප්‍රවෘත්ති අංශයේ සැකසූ වාර්තාව ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු වාර්තාව යලිත් ඔබ වෙත ගෙන එන්නට. සේයා විද්‍යා දැන් ඉශාලිනී ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රශ්නයට උත්තර කෑ ගහලා හොයපු නම් තුනක්. නමුත් අදටත් ඒ ප්‍රශ්නයට අවසානයේ ඉතිරි වී තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්ම පමණයි. ස්ත්‍රී දූෂණ ළමා අපයෝජන සම්බන්ධයෙන් නීති පවා කරලියට එන්නේ අපරාධයක් මතු වූ වේලාවට පමණයි. ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වූ ඇතැම් නීති අවසන් වරට 2006 වර්ෂයේදී සංශෝධනයට ලක්ව තිබෙනවා. මේ 2021 වසරයි. වසර 15ක් මේ වන විටත් ගෙවී ගොස් අවසන්. එසේනම් වසර 15ක් තුලදී අදාළ නීති සංශෝධනය කිරීමට වගකීම ගන්නේ කවුද? මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ලේකම් MMPK මායාදුන්නේ මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයේ විමසා බැලීමේ හැකියාව පවතින්නේ ළමා ආරක්ෂණ අධිකාරියට බවයි. මේ අතර දිවයිනේ පළාත් 9ටම ළමා අධිකරණ පිහිටුවීමට අනුමැතිය ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද ප්‍රකාශ කළේ. මේ සිද්ධිය යට ගහන්න දෙන්න එහෙම නැත්නම් වෙන වෙන බල පුළුවන් කාරයගේ
ඒ අනසකට යටත් කරන්නට අපේ අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා පොලිසියත් ඉඩ දෙන්නේ නැහැ කියන ප්‍රතිඥාවක් හැටියට අපි ලබා දෙනවා. ළමා අධිකරණ දිහා අරගෙන බැලුවොත් ලංකාවෙම තියෙන අධිකරණ දෙකයි හැම පළාතකටම අධිකරණයක් පිහිටවන්න අධිකරණ අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කළා. දැන් ඒ අනුමැතියත් ලැබිලා තියෙනවා. සමහර නිලධාරීන් කියන අපේ ගරු ඇමතුමනි මේ කොයිට්නේ මේ කොයිට් ව්‍යසනයත් එක්ක කිසිම දෙයක් කරන්න බෑ නෑ කොයිට් කියන ව්‍යසනයත් එක්ක කරන්න බැරුණොත් ඉතින් මේ රටේම දරුවෝ කාන්තාවෝ ටික නැත්තටම නැති වුණාට පස්සේ තමයි ওই සියලු දේවල් ওই ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න වෙන්නේ. පිලිස්සී මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් රිෂාඩ් බදුදීන්ගේ බිරිඳ ඇගේ පියා සහෝදරයා හා තැරැව්කරු අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඔයගොල්ලෝ අයින් වෙන්න ඔයගොල්ලෝ පොඩක් අයින් වෙන්න. ඒක බුදු ආරක්ෂාවනේ ඔයගොල්ලෝ හිටියන අය. අයින් වෙන්න මොනවාද කරන්නේ? එහිදී ඔවුන් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. ඒ අනුව සැකකාර රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳ කිරුළපන පොලිසියද සෙසු සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලිසියද රඳවාගෙන විමර්ශන සිදු කිරීමට පොලිසියට අවසර හිමි වුණා. මෙහිදී විමර්ශන සිදු කරන බොරැල්ල පොලිසිය නිලධාරීන් සමග අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම සැකකාරියගේ නිවසේ මෙහෙකාරික වශයෙන් කටයුතු කළ 16 හැවිරිදි ඉශාලිනි නැමැති දැරියගේ මරණය ඛේදවාචකයක් වශයෙන් හඳුන්වා දුන්නා. මෙම සිද්ධියේ සැකකාර තැරව්කාර පුද්ගලයාගෙන් ලබාගත් රුපියල් 30,000ක ණය මුදල හිලව් කිරීම සඳහා ඇයගේ මව විසින් මියගිය දැරිය සැකකාර තැරව්කරුට ලබා දී තිබූ අතර පසුව ඔහුගේ මාර්ගයෙන් සැකකාරියගේ නිවසට එවා ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම සැකකාර තැරව්කරු මෙලෙස දරුවන් 11 දෙනෙකු බදුදීන් පවුලේ විවිධ පාර්ශ්ව වෙත ගෙනවිත් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බවද සඳහන් කළා. මෙම දැරිය සියදිවි විනාසා ගත්තාද නැතිනම් ඇගේ ජීවිතය යම් අයකු නැති කළාද යන බරපතල සැකයක් මතුවී ඇති අතර මීට අදාළව මහජන කැළඹීමක්ද හටගෙන ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත 43 වන වගන්තිය යටතේ මෙම සැකකරුවන් ඉදිරි පැය 48ක කාලයක් පොලිසිය භාරයේ රඳවා විමර්ශන සිදු කිරීමට අවසර දෙන ලෙසයි ඉල්ලා සිටියේ. ඒ අනුව සැකකරුවන් සියලු දෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී පසුගියදා 7 වනදා රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පස්වරුවේ රැගෙන ගියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රැගෙන යද්දී තවත් කාරණා මතුවනවා. විශේෂයෙන් රෝහල්ගත කර තිබියදී ඔහුට ලබා දුන් ඖෂධ ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව ඔහු වැසිකිළියට ගිහිල්ලා එයින් පිටතට ඒ ලබා දුන්නු බෙහෙත් ගුලිකර විසිකර ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඉන් අනතුරුව තමයි වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට යළිත් පත් කරනු ලබන්නේ. ඒ වගේම තමයි මෙතනදී විශේෂ කාරණාවක් තිබෙනවා. මේ දැරිය ශාලිනී පිලිසි තුවාල ලබන ජාතික රෝහලට ඇතුළත් වෙලා මියගිය දායින් පසුවෙනිදා තමයි රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා රෝහල්ගත වීම සිදු වන්නේ. ඒ වෙතත් නීති අවධානය වඩාත් යොමුව තිබෙන බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. මෙවැනි සිදුවීම් මෙවැනි ඛේදවාචක පිළිබඳව වාර්තා කරන්නට ඒ වාසන්නට දකින්නට වීම ඔබ අප සැම පිළිබඳවත් අපට තිබෙන්නේ කනගාටුදායක හැඟීමක්. මේවා උදෑසන මෙලෙස ඉදිරිපත් කරන්නට වීම. කෙසේ වෙතත් ඒ අතරේ මෙන්න මේ කාරණාවත් ඉතාම වැදගත්. දිවයින ඉරිදා සංග්‍රහය අද ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. රිෂාඩ්ගේ නිවසින් අතවර සිද්ධීන් පොකුරක්. මෙහිදී වඩාත්ම වැදගත් වෙන කාරණාව වන්නේ නීති සම්පාදනය කරන ආයතනයේ ඉතාම කලක පටන් අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන රිෂාඩ් බදියුදීන් වැන්නන්ගේ නිවෙස් තුලත් මෙවැනි දේ සිදු වෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් සහ විශේෂ අවධානයක් එවන්නන් කෙරෙහි යොමු කළ යුතුයි කියන සමාජ මතයක් නිර්මාණය වෙනවා. ගෙවල් වල කොටු කරගෙන සිටින මෙහෙකාර දරුවන් සෙවීම ආරම්භය කියලාත් වාර්තා කරනවා. පොඩි පොඩි ගෙවල් වල නෙමෙයි මේ දරුවෝ මේ විදිහට කොටු කරගෙන වැඩ ගන්නවා නම් වැඩ ගන්නේ ප්‍රභූ නිවෙස් වල කියන එක බොහොම පැහැදිලි කාරණාව. ඒ නිසා සහ විශේෂයෙන් මේ ප්‍රභූ නිවෙස් වෙත දරුවෝ සපයන ජාල තිබෙනවා. ඒ ජාලයක තවත් එක් තැරව්
මැරවකරුවෙක් තමයි මේ දරුවා ලබා දීමත් සිදු කරන්නේ. යනු 11 දෙනෙක් මේ නිවසටම මේ පවුලටම ලබා දීම සිදු කරන්නේ ඔහු විසින්. ඒ වගේම තමයි ගෙවන මුදල් ගෙවන්නේ ඔහුගේ ගිණුමට. ඔහු තමයි මේ දෙමව්පියන්ට මුදල් ගෙවීම කරන්නේ. ඒ වගේම එහිදී කොමිස් මුදලක් තියාගෙන තමයි ඔහු මුදල් දෙන්නේ. එහෙමනම් මෙතන පැහැදිලි ලෙසම ව්‍යාපාරික අරමුණක්, ජාවාරමක අරමුණක් පැහැදිලි ලෙස ගැබ්බ තිබෙන බව බොහොම හොඳින් පේන කාරණාව. මේවා වෙත තමයි අවධානය දිය යුත්තේ. මෙහෙකාර සේවා වයස සංශෝධනයට කියන කාරණාවත් දිවයින ඉරිදා සංග්‍රහය අනුව වාර්තා කළ තිබෙනවා. අවුරුදු 18 දක්වා ඒ වැඩි කිරීම කෙරෙහි මෙලෙස අවධානය යොමු වී තිබෙනවා. දරුවන්ට වෙන එහෙම දේවල් පිළිබඳව තවත් මේක සිද්ධියක් විතරයි. තවත් සිද්ධි ගණනාවක් මේ දිනවල කතා වෙමින් තිබෙනවා, නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා, අනාවරණ වෙමින් තිබෙනවා. ඒ හමුවේ ඊටාම සුන්දර කාරණාවක් අපි ඉදිරිපත් කරන්නට කැමති සතියග අරුණ සදෙස පිටුවෙන් උපුටාගෙන නම්බපාන පොඩි ඉස්කෝලේ ගමම වවයි කියලා තමයි ඒ වාර්තාවට සිරස්තලයේ සපයා දී තිබෙන්නේ. ඉංගිරි නම්බපාන කනිෂ්ඨ විද්‍යාලයේ මීට පෙර කතාබහට ලක් වුණේ පාසල් වත්තේ වැවක් ඉදි කරලා වතුර ගත්තු වික්‍රමාන්විතයක් එක්ක. මේ කටයුත්තට විදුහල්පතිවරයා කුලතුංග මහත්මයා නායකත්වය දෙන්නේ හැම විටම නව සංකල්ප තියෙන විදුහල්පතිවරයෙක් විදියට. මේ කොවිඩ් කාලේ දරුවොත් එක්ක හොඳ වැඩපිළිවෙලක් දියත් කළ තියෙනවා. මාර්ගගත ඉගැන්වීම් ක්‍රම සිදු කරන අතරවාරයේදී සෑම සිසුවෙකුගේම ගෙවැත්ති පාත්තියක් කොස්පැල 153ක් මේ පැලයක් අනිවාර්යයි. මේ ගමේම කරලා තියෙන වැඩ ටික ඇතැම් සිසුන් ඩේටා ගන්නේ අස්වනු විකුණු මුදලින් ගුරුවරුන්ගේ ගෙදරත් ගෙවැත්තක් තිබිය යුතුයි. මේ තමයි ඔවුන්ගේ වැඩපිළිවෙල. මේ පාසලේ දරුවෝ ඊළඟට විදුහල්පතිවරයා ගුරුවරු මේ වැඩපිළිවෙලට දායකත්වයේ දුන්නු නියමෝ සෑම දෙනාම ඉන්නවා. සැබවින්ම මේ වැඩේ මූලිකත්වයේ නායකත්වයේ ගන්නේ විදුහල්පතිවරයා කියලා අපි සඳහන් කරාට වැඩේ තියෙන්නේ දරුවෝත්. ඒ නිසා ඔවුන් තමයි නියමෝ අනාගත නායකයෝ. මේ ආකාරයෙන් ගහට කොළට පරිසරයට ගමට පාසලට ආදරය කරන පිරිසක් බවට පත් කරන්න ගන්න මේ උත්සාහයම අපි ආගේ යන්නට ඕනේ. මෙවැනි විදුහල්පතිවරු විදුහල් පාසල් දරුවෝ මේ රටේ නැතුවාම නොවේ. අතරින් පතර අපට වාර්තා වෙනවා එවැනි ඇතැම් සුවිශේෂ කාරණා පිළිබඳව විශේෂයෙන් මේ පවත්නා තත්ත්වයට මුහුණ දෙන්න එක පිරිසක් විරෝධතා උද්ඝෝෂණ දක්වමින් තමන්ගේ අයිතීන් දිනා ගන්නට ගුරු විදුහල්පතිවරු සටනක යෙදෙනකොට තවත් පිරිසක් වෙනත් ආකාරයකින් මේ රටට මේ දරුවන්ට තමන්ට ලැබිය යුතු දේ ඇතැම් වෙලාවට පසක තියලා තමන්ට ලැබිය යුතු දේ ලැබෙන වෙලාවක ලබා ගන්නට කටයුතු කරලා හැකි ආකාරයෙන් යමක් කරන්නට ගන්නා උත්සාහයන්. ඒ නිසාම තමයි ඇතැම් වෙලාවට මේකද මේ විරෝධතා දක්වන්න අවස්ථාව කියන එකත් බොහෝ දෙනා විමසන කාරණාව බවට පත් වෙලා තිබෙන්නේ. රට මෙවැනි තත්ත්වයකට පත් වෙලා තිබෙද්දී අවුරුදු 20 ගානක ඉඳන් ආපු ප්‍රශ්නයක් පිළිබඳව වර්තමානයේ මෙතරම් විරෝධතාවයක් දැක්වීම පිළිබඳව කතා කරන්නේ මෙවැනි අයත් මේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉඳීමත් එක්ක. අපි එහෙමනම් අවධානය යොමු කරමු තව කාරණා ගණනාවක් තිබෙනවා. ඒවා වෙත ඊට පෙර විරාමයක් ලබාගෙන එමු. යලිත් අපි අවධානය යොමු කරමු මේ ඉරිදාවේ 25 වෙනිදාවට අදාළව පළවන පුවත් වාර්තා අතරේ ඇතුල්පිටු වාර්තා වෙතත් අපි අවධානය දෙන්න අමතක කරන්නේ නැහැ. කලින් මේ ගුරුවරු විදුහල්පතිවරු ගැන කතා කළ නිසා මේ සටහනත් ඉදිරිපත් කරන්න හොඳයි කියලා හිතුවා. ලංකාදීප පුවත්පතේ 17 වෙනි පිටුවේ තියෙන්නේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය පවතින්නේ 1997 සිටයි. ගුරුවර්තිකයන්ගේ සංගමේ සභාපති උලපනේ සුමංගල හිමි උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක් අපත් මේ තීන්දුවට ආවේ බැරිම තැනයි. ඔවුන්ගේ පැත්තෙන් මේ තීන්දුව දුෂ්කර තීන්දුව අසීරු තීන්දුව ගන්නට වීම පිළිබඳව දක්වන අදහස් පෙළක් තමයි දයසිරි ලියනගේ සමග පැවති සාකච්ඡාවක සටහනක් තමයි මෙලෙස අපට දකින්නට ලැබෙන්නේ අද ලංකාදීප පුවත්පතේ. ගුරුවරුන්ගේ ප්‍රශ්නය පිළිබඳව ඕනම ප්‍රශ්නයක පැති කීපයක් තිබෙනවා. ඒ නිසා ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ පාර්ශවයෙන් මේ පිළිබඳව අදහසක් ලබා ගන්නට හොඳ සටහනක් කියලා අප විශ්වාස කරනවා. ඉන් පස්සේ අපි යමු ලංකාදීප මුල් පිටුවට යලිත් වතාවක්. පසුගිය මාස 16ට බස් රථ හිමියන්ට මිලියන 13500ක් පාඩුයි. මිලියන 13500ක් පාඩුයි කියලා ගැමුණු විචාරත්න ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා. මගී ප්‍රවාහන පෞද්ගලික බස් හිමියන්ගේ පසුගිය මාස 16 පුරා පාඩුව තමයි මේ විදියට වාර්තා කරන්නේ. පවතින වාතාවරණයත් එක්ක
විටින් විට සම්පූර්ණයෙන්ම අඩාල වුණා. ඒ වගේම ඇතම් කාලවල යම් ආකාරයකින් ධාවනය වුණාට දැනට උනත් තත්ත්වය යථා තත්ත්වයට පත් වෙලා නැහැ රටේ. ඉතින් ඒ නිසා මේ මගී ප්‍රවාහන සේවය දැඩි ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. ඒ අතරේ ඔවුන්ගේ ප්‍රශ්න විටින් විට ඒවට යම් යම් විසඳුම් ලැබුණත් තවදුරටත් බරපතල වී ඇති බවක් සංගම්වල නායකයෝ ප්‍රකාශ කරනවා. ඒ අතරේ විශේෂයෙන්ම අවධාරණය කරන්න ඕනේ මේ රටේ ජනතාවට ඉතාම වැදගත් වෙන සේවාවන් අතරේ මගී ප්‍රවාහනය කියලා කියන්නේ. ඒ නිසා මේවා ගැටලුකාරී තත්ත්වයකට යා නොදී බරපතල ප්‍රශ්න දක්වා දුරදිග යන්නට නොදී පාලනය කරගන්න රාජ්‍යයකට ප්‍රවාහන අමාත්‍යාංශයට අදාළ අමාත්‍යවරුන්ට නිලධාරීන් බලධාරීන් මේ කාටත් වගකීමක් තිබෙනවා කියන එකත් අපි විශේෂයෙන් අවධාරණය කරනවා. එම නොවුනොත් අවසාන වශයෙන් දැන් මේ ගුරු විදුහල්පති ප්‍රශ්න නිසා දරුවෝ දෙමව්පියෝ බැට කනවා වගේ අවසාන වශයෙන් බස් එකේ වැඩට එන කෝච්චියේ වැඩට එන එහෙම නැත්නම් තම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න යන්නේන ජනතාව තමයි පීඩාවට පත් වෙන්නේ. රාජ්‍ය ආයතන වියදම් දැඩි ලෙස සීමා කරයි කියලා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. රාජ්‍ය ආයතනවල වියදම් මාස 6ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රාජ්‍ය තීරණය කර ඇත. ඒ අනුව රාජ්‍ය ආයතනවල අතිරේක වියදම් දැරීම වහාම නතර කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තාවේ පසුගියදා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා සඳහන් කරනවා. අපි පුළුවන් තරම් වියදම් පාලනය කරන්න ඕනේ, අර පරිමැස්වෙන් කටයුතු කරන්නට ඕනේ කියන එක පිළිබඳව මේ රටේ නායකයෝ රාජ්‍යයේ නායකයෝ එලෙස ප්‍රකාශ කරනවා වගේම ඔවුනුත් එලෙස කටයුතු කරනවාද කියන එකත් ඇතැම් අය ඇතැම් කාරණා අරබයා ප්‍රශ්න කරනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයා නම් බොහෝ වෙලාවට අපට පේනවා ඒ ක්‍රියාවෙන් පෙන්눔 කරන නායකයෙකු විදිහට තමයි කටයුතු කරමින් ඉන්නේ. අදටත් එතුමා ජීවත් වුණු පෞද්ගලික නිවසේ ජීවත් වෙනවා. ඒ වගේම පහසුකම් ලබා ගැනීම පැත්තෙන් බොහෝ දේවල් ජනාධිපතිවරයාට වෙන් වී තිබෙන වියදම් අවම කිරීමට කාර්ය මණ්ඩලවල ඉඳලා අවම කිරීමට කටයුතු කර ඇති බව වර්තමානයේ වන විටත් පෙනෙන්න තිබෙන බව තමයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ. අපින් පස්සේ ඉරිදා ලංකාදීපේම තවදුරටත් මේ කාරණාවේ අවධානය දෙමු. කොතලාවල විශ්වවිද්‍යාල පනත ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් දැනුවත් කරන්න වැඩමුළුවක්. මොකද මේ පිළිබඳව විවිධ මතිමතාන්තර නිර්මාණය වෙලා තිබෙන නිසා තමයි මෙලෙස දැනුම්වත් කරන්නට යනවයි කියලා කියන්නේ. අප අවසාන වශයෙන් අවධානය යොමු කරේ ඉරිදා ලංකාදීපේ පළවෙන මේ කොතලාවල විශ්වවිද්‍යාල පනත පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දැනුම්වත් කරන වැඩමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව. එතකොට දැනුවත්වම මේ පිළිබඳව කතා කරන්න මැති ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට පුළුවන්කම තිබෙනවා. උතුරේ දේශපාලකයන් නිසා සන්නද්ධ කල්ලි බිහි වුණා සිවිල් ක්‍රියාකාරී අරුල් සිද්ධාර්ථ නුපුටා දක්වමින් අද ලංකාදීපේ මෙලෙස වාර්තාවක් ගෙනනවා. ඔහු කියන්නේ මොකක්ද? උතුරේ දේශපාලකයන් නිසා සන්නද්ධ කල්ලි බිහි වුණා. ඒ වගේම දකුණේ ඇතැම් දේශපාලකයන් නිසා පාතාලයක් බිහි වුණා. රටට දේශපාලනය මොනවද කරේ කියලා අහනකොට හොඳ දේ වගේම මේවත් එකතු කරන්නට වෙනවා. පාතාලය, මේ ආදී මැරකල්ලි, ඊළඟට ත්‍රස්තවාදය, ඊළඟට මජ්ජාවාරම්, මේ ආදී බොහෝ දේ නිර්මාණය වෙන්නේ දේශපාලනය දේශපාලඥයන් එක්ක කියන එක සහ ඒවට ආධාර අනුබල දෙමින් රැකවරණය දෙමින් ඇතැම් අය කටයුතු කිරීම ගැන උවත් අවධානය දෙන්නට වෙනවා. එහෙම ඉදිරිපත් කළොත් කාරණා ගණනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් තිබෙනවා. පුංචි ඡන්දයට සජබ මුල් තැන එජාපයෙන් එන අයට කියලා ලංකාදීපේ වාර්තා කරන. මොකද දැන් යම් ප්‍රවණතාවයක් දින කිහිපයක සිට අපට දකින්න පුළුවන් සමගි ජන බලවේගයත් එකතු වුණු ඇතැම් අය යලිත් වතාවක් Tamanගේ මහගෙදරට මව් පක්ෂයට එකතු වන ආකාරයක් නිරීක්ෂණය වීමත් එක්ක වන්නට පුළුවන්. සජබය උපක්‍රමශීලී ලෙස මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. ඛනිජ තෙල් සංස්ථාවේ ණය කන්ද මිලියන 5,77,000ක් කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේක සංස්ථාවේ ණය මල්ල ණය කන්ද විදිහට පෙනුනාට මේක ඔබත් මමත් අයිති වෙන මේ රටේ අපි ණයකාරයෝ වෙලා ඉන්නවා කියන්නේ මේකත් එක අවස්ථාවක් කියන එකයි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඊළඟට තවත් විවිධ කාරණා අපිට දකින්න පුළුවන් ඉරිදා ලංකාදීපේ අපි කාටවත් අවනත වෙලා නැහැ කියලා දිනේෂ් කුණුවර්ධන අමාත්‍යවරයා අපරාධක මේ කියන්නේ ජාත්‍යන්තරයට ඕන විදිහට අපි නටන්නේ නැහැ කියන එක රාජ්‍යයක් විදිහට ස්ථිරව කෙලින් වැඩ කරනවා කියන එක පිළිබඳවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. පාර හරහා තිබු සරුංගලයට බිලිව අම්මයි පුතයි පිළිබඳව පසුගිය සතියේදී අපිට අහන්නට ලැබිච්ච සෝචනීය සිදුවීමක් මේ පිළිබඳව ලංකාදීප ඇතුල්පිටු වාර්තාවේ තිබෙනවා. මාස 2ක කාලයකදී ගාල්ලේ පමණක් ජීවිත 5ක් සරුංගල් හේතුවෙන් අකලට පරව ගියා. හරි සුන්දර අත්දැකීමක්, විනෝදාස්වාදයක්.
සරුංගල යවනවා කියලා කියන්නේ. ඒ නිසාමයි ලොකු ඉතිහාසයක් තියෙන මේ සරුංගල ලැබීම අපේ රටේ මහා තරඟ දක්වා දුරදිග ගිහිල්ලා ඒ වගේම මහා ආරවුල් දක්වා දුරදිග ගිහිල්ලා ජීවිත බිලිගන්න තැනටත් පත් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ අතර තිබෙන සුන්දරත්වය සුන්දර ලෙස විඳින්නට සරුංගල යවන්න ගිහිල්ලා වෙච්ච අනතුරු යවලා මේට කිසිම සම්බන්ධයක් නැති ආංශික ජීවිත අනතුරේ හෙළුණු අවස්ථා බොහොමයක් වාර්තා වෙනවා. ඒ නිසා සරුංගල යවන්න ගිහිල්ලා දරුවෝ ලිංවලට වැටිච්ච අවස්ථාවක් තිබෙනවා. මේ සියල්ලට අවධානය යොමු කළ වැඩිහිටියෝ අතේ බොහෝ වගකීමක් තිබෙනවා. මේ සරුංගල් කාලේ තමයි උදා වෙන්නේ බොහෝ ප්‍රදේශවලට. ඇතැම් ප්‍රදේශවලට නම් වෙසක් මාසයේ, ඇතැම් ප්‍රදේශවලට දෙසැම්බරේ. කෙසේ හෝ වේවා මේ වගේ විනෝදය දනවන ඒ වගේම හිතට නිදහස සැහැල්ලුව සුන්දරත්වයේ ගෙනෙන කටයුතු වල අසුන්දර තැන්වලට නොයා ඉන්න කටයුතු කරන්නටත් ඕනේ. ඊළඟට අපි අවධානය යොමු කරමු අනිකුත් පුවත්පත් වෙත. මව්බිම පුවත්පතට අවධානය දීමේදී ප්‍රධාන සිරස්තල අතර දකින්නට පුළුවන් කමක් තිබෙනවා. පොලිස් නර්තන කණ්ඩායමේ පිටස්තරයෝ කොවිඩ් නිසා ලොක්කාගේ හොර වැඩක් හෙළි වෙයි කියලා වාර්තා කරන සිරස්තලයක් මව්බිම පුවත්පත. ඊළඟට අපි කොවිඩ් ගැන කලින් කතා කරා. වැඩි හරියක් ඇත්තේ බ්‍රිතාන්‍යයේ කියලා. මේ කොවිඩ් ගැන නෙමෙයි. මේ කියන්නේ වැඩි හරියක් ඇත්තේ බ්‍රිතාන්‍යයේ කියලා අපේ වටිනා පෞරාණික වස්තු මෙරටින් පැන්නූ පාරම්පරික බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොළ පොත් 2000ක් ඊළඟට යුරෝපයේ කෞතුකාගාරවල තමයි මේවා වැඩි හරියක් තියෙන්නේ කියලා මව්බිම පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් කියනවා. මේවා වැඩි හරියක් තියෙන්නේ බ්‍රිතාන්‍යයේ කියලා. අපිට ඉංග්‍රීසින්ගෙන් ලැබිච්ච දායාද තමයි මේ බොහොමයක්. දායාද කියලා අපි අදහස් කරන්නේ මේවා ගෙන යාම. ඕන් අපිට දීපු දායාද බවට පත් වෙලා තියෙන්නේ. ඒවා වැඩි හරියක්. හැබැයි අපිට අමතක කරන්න බෑ අදටත් අපි පාවිච්චි කරන්නේ සුද්ධ හදපු රේල් පාරවල් වැඩි හරියක් කියන එක. ඒ හදපු මංමාවත් කියන එක ඒවා තමයි කාලානුරූපීව ප්‍රතිසංස්කරණය වෙලා නවීකරණය වෙලා අද අපි පාවිච්චි කරන තැනට ඇවිල්ලා තියෙන නිසා රටට එක පැත්තකින් සේවයක් කරා වගේම රටේ වටිනා දේ සූරාගෙන යන්න මංකොල්ල කන්න ඔවුන් ඒ කාලේ කටයුතු කරා කියන එක අද වෙනකොට බොහොම පැහැදිලිව සනාථ වෙලා හමාරයි. මේවා ගෙන්වා ගන්න රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන්න රජයට මැති ඇමතින්ලාට තිබෙන වගකීම තමයි මේ තුල පෙන්වා දෙන්නට අපි විශ්වාස කරනවා මේ පත්තරේ මේ ප්‍රධාන සිරස්තලයේ විදියටම මේ කාරණාව පළ කිරීමේ අවශ්‍යතාව බවට පත්ව ඇත්තේ කියලා. අර බ්‍රිතාන්‍ය ප්‍රභේදය ගැන කතා කරන්න හේතුනේ බ්‍රිතාන්‍ය ගැන කතා කරන්න හේතුනේ රට තුල ගත්තොත් කොවිඩ් පිළිබඳව තවමත් වැඩි හරියක් ප්‍රචලිත වැඩි හරියක් පැතිරී තිබෙන බවට සඳහන් වෙන්නේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රභේදය කියලා තමයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. නිසා ඒ පිළිබඳවත් අපේ කසු කළේ. ඊළඟට අපි අවධානය දෙමු තවත් කාරණා කීපයක් වෙත. කොවිඩ් නිසා ව්‍යාපාර අහිමි වූ පුංචි වෙළෙන්දන්ට මූල්‍ය ආධාර ලබා දීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා උපුටා දක්වමින් වාර්තාවක් තිබෙනවා. මදු සිටියානම් ඔහුගේ කළු සල්ලිත් බැසිල්ගේ නව පනතින් සුදු කරන්න තිබුණා කියලා අනුර කුමාර දිසානායක බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ගෙනීමට සූදානම් වනවා කියන අලුත් මුදල් පනතක් පිළිබඳව සඳහන් කරමින් කියන කාරණා දකින්නට පුළුවන්කම තිබෙනවා. අලි මිනිස් ගැටුම් වලින් වැඩිම අලි මරණ මෙරටින් මිනිස් මරණ අතරින් දෙවැනි තැනත් කියලයි වාර්තා කරන්නේ. ඒ කියන්නේ මේ අහිංසක ජීවිත බොහෝ වෙලාවට බිලි වෙලා තිබෙන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තත් සත්තුන්ගේ පැත්තෙන් ගත්තත් ඔවුන් ජනතාවට හිරිහැරයක් වන ආකාරයට කටයුතු කරනවා වුණාට මේ ඔවුන්ගේ නිජබිම් ඔවුන්ගේ බිමට ජනතාව ගියාම අත්වන ඉරණම තමයි මේ පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසා මේ කලමනාකරණය කර ගැනීම තමයි තවමත් අපිට කරගන්නට බැරුව තිබෙන්නේ. මොන අංශයකට හෝ පවරලා මේ අලි මිනිස් ගැටුම निराකරණය කර දෙන්න කියලා තමයි ඒ ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස ඉල්ලා සිටින්නේ. සිද්ධියක් වුණාම මතුවෙන මෙවැනි කාරණා දරුවන්ට කරදරයක් වුණාම මතුවෙන දරුවෝ පිළිබඳ අයිතිවාසිකම් යුතුකම්ක් පිළිබඳ කාරණා ඊළඟට අලියෙක් ඇවිල්ලා ගයක් කඩලා කාගේ හරි ජීවිතයක් අහිමි වුණා මතුවෙන කාරණා ඒ තැන් වලින් යටපත් නොවේවා කියලයි අප ප්‍රාර්ථනා කරන්නේ. ගම්මට්ටමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ ප්‍රබල හඬක් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් වැඩක් නැහැ. ඉවත් වීමට දැන් කාලය ඇවිත් ජනපති සමග සාකච්ඡා හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එහෙම කිව්වට නිමල් සිරිපාල ඇමතුමා එහෙම කියනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මේ රජයෙන් ඉවත් වෙන්න කියලා එහෙම කිසිම දැනුම්වත් කිරීමක් එහෙම නැත්නම් තර්ජනයක් කිසි දෙයක් එල්ල වෙලා නැහැ කියලා ඔහු කියනවා. නමුත් පක්ෂය තුල අභ්‍යන්තර සාකච්ඡා ක්‍රියාත්මක වන බවක් පෙනෙන්න තිබෙනවා. තවදුරටත් රජයේ ඉන්නවාද කියන එක පිළිබඳව. ඊළඟට දිවෙන ඉරිදා සංග්‍රහයට එමු. ලීටර් 18 ගෑස් වෙළඳ
වෙළඳපොළට. හැබැයි ගැටලු රැසක් මැද මෙහි බර ගැන කතා කරනවා, මිල ගැන කතා කරනවා, ඊළඟට එහි තිබෙන බල ශක්තිය පිළිබඳව කතා කරනවා. මේ ආදී කාරණා මැද තමයි මේ ගෑස් සිලින්ඩරය වෙළඳපොළට එන්නේ. මිනින්දෝරු පුහුණුව පෞද්ගලිකාංශයට වෘත්තීය සංගම් වලින් චෝදනා එල්ලවීමකුත් දිවයින ඉරිදා සංග්‍රහය අද සඳහන්. කිරිපිටි අර්බුදයක් කිරිපිටි මිල ඉහළ දැමීමට රාජ්‍ය මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි ගෙන්වීම අඩුවෙන් එම නැත්නම් නවතින්න පුළුවන් ලකුණු තියෙනවා කියලායි කියන්නේ. ඇතම් පාර්ශව නම් මේ කිරිපිටි පිළිබඳව පෙන්වා දෙන්නේ වෙනත්ම කාරණාවක්. එහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අනුරුද්ධ පාදිනී වැනි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ තිබෙන අහිතකර ප්‍රතිඵල. හැබැයි අපේ රටේ බොහෝ දෙනා ජනතාව කිරිපිටි උදේ ආහාර වේලේ අනිවාර්යම කොටසක් හවසට කොටසක් කරගෙන තියෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අදටත් නමුත් පරිභෝජනයේ යම් වෙනස් වීම කාලානුරූපීව පෙන්눔 කරනවා. මිල වැඩි කරන්න තවම රජය අවසර දීලා නැහැ. එහෙම තවදුරටත් මිල වැඩි වුණොත් ජනතාවට තවත් බරක් බවට පත් වෙනවා. මේ සියලු කාරණා මේ තුල තිබෙනවා. රජයේ ආදායම් හිඟය වැඩි වෙයි කියලා මේ අතරේ දිවයින පුවත්පත අද වාර්තා කරනවා දකින්නට පුළුවන්. ඊළඟට අපි ඇතුල් පිටු වාර්තා කීපයක් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. එයින් මව්බිම මේ පුවත් වාර්තාව නව චීනයේ නැගීමයි අධිරාජ්‍යවාදී අවසන් හුස්මයි කියලා ඩියු ගුණසේකර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඒ වගේම ඊටාම පරිණත දේශපාලනඥයෙක් වන ඩියු ගුණසේකර මහතා විසින් සම්පාදිත ලිපියක් තමයි අප මෙලෙස දකින්නේ අද මව්බිම පුවත්පතේ අප ඒ ඔබට පෙන්වන්නම්. චීනය මෙලෙස තම බලය ලෝකයේ තුල තහවුරු කර ගනිමින් නැගීමක් පෙන්눔 කරන අතරවාරයේදී අද වන විට චීනය ගැන කතා කරද්දී තියෙනවා චීනය අපහසුතාවයට පත් වෙලා ඉන්න මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා චීනයට වෙලා තියෙන දැඩි බලපෑම් පිළිබඳ වාර්තාත් ලෝක මාධ්‍ය අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ පිළිබඳ අපේ ප්‍රවෘත්ති අංශය සැකසූ වාර්තාවටත් අප අවධානය යොමු කරන්නට දැන් බලාපොරොත්තු වෙනවා. පායිති දැඩි ගංවතුරෙන් පසු ගලවා ගැනීමේ කටයුතු වඩාත් කඩිනම් කිරීම සඳහා එරට තුළ සමාජ මාධ්‍ය භාවිතාව ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මධ්‍යම චීනයේ මේ වන විට ගංවතුරෙන් 33 දෙනෙක් පමණ මිය ගොස් ඇති අතර අතුරුදන් සංඛ්‍යාව 8ක්. චීනයේ ගංවතුර තත්ත්වය සහ ජනතාව මුහුණ දී තිබෙන අසීරුතා පිළිබඳව එලෙස පළවෙනි යුරෝපයටත් පසුගිය කාලයේ මුළුල්ලේම යුරෝපයේ ඇතැම් රටවලට ගංවතුරෙන් දැඩි බාධා එල්ල වූ බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඊළඟට මේ චීනය ගැන කතා කරපු වෙලාවේ සයිනෝෆාර්ම් එන්නත පිළිබඳව ඇතුල්පිටු වාර්තාවක් කොවිඩ් මර්ධනයට සයිනෝෆාර්ම් එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක් සයිනෝෆාර්ම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන සති 6ක කාලයකට පසුව 95%කට වැඩි ප්‍රමාණයක ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගෙනවා කියලා ආචාර්ය චන්දිම ජීවන්දර උපුටා දක්වමින් අද පුවත්පතක් ගෙනෙන ලංකාදීප පුවත්පත ගෙනෙන ඇතුල්පිටු වාර්තාව තමයි අපට මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට අපි දකිනවා ලංකාදීපේම තියෙනවා විශ්වාස භංගයෙන් විපක්ෂය එක මිටට එකතු වුණා. සමගි ජන බලවේගයේ ලේකම් මුරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුම බණ්ඩාරු පුටා ගනිමින් ගෙනෙන වාර්තාවක්. අපේ යහපාලන ආණ්ඩුව කාලේ තමයි මහින්ද රාජපක්ෂ යුගයට වඩා අධිවේගී මාර්ග මහා මාර්ග හැදුනේ කියලා ඔහු අද කියනවා. ලෝකයේ තවම 2% කාබනික පොහොර භාවිත කරන්න කියලත් ඒ අතරේ මේ පොහොර භාවිතය පිළිබඳව ගැටලු පිළිබඳව කතා කරමින් රාජිත් මදුම් බණ්ඩාර මහතා කියනවා විශ්වාස භංගයෙන් විපක්ෂය එක මිටට එකතු වුණා කියලා. ආණ්ඩු පක්ෂය කියනවා විශ්වාස භංගයෙන් ආණ්ඩුවත් එක මිටට එකතු වුණා. යම් යම් මත ගැටුම් මතභේද තිබුණා නම් ඒවා ඔක්කොම පැත්තකට ගියා. විශේෂයෙන් ආණ්ඩුව පාර්ශවයේ ඇමතිවරුන් අතරේ වැඩි දකින්න නොලැබිච්ච යම් යම් මත ගැටුම් වලට මැදි වෙච්ච විමල් වීරවංශ අමාත්‍යවරයා එහෙම පාර්ලිමේන්තුවේ හඬ නැගූ ආකාරයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියනවා දැන් රජයකට එකතු වෙලා ඉන්නවා. විමල් වීරවංශ මැතිතුමාත් කිව්වා මාස දෙකෙන් දෙකට මේ වගේ නාවත් කවන්නේ අපි මේවට මුණ දෙනවා. මේ තුල ආණ්ඩුව ශක්තිමත් වීමයි සිදුවන්නේ කියලා. ඒ අතරේ ආණ්ඩුවේම දෙදෙනෙක් අතරේ තිබෙන මත ගැටුමක් පිළිබඳව වාර්තාවක් මේ ලංකාදීපේ ගෙනෙන්නේ මනාපය අමනාපයක් වූ ආණ්ඩමඩුවේ ගුරු ගෝල හටන අද බොරළු වැලි පස් වලින් කප්පම් ගන්න යුගයක් ඇවිත් රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න දේශපාලනයේ මේ පවත්නා තත්ත්වයේ යම් කලකිරීමකට Taman ලක් වෙලා ඉන්නවා කියලා කියමින් ඔහු කප්පම් ගන්න දේශපාලනඥයන් පිළිබඳව සඳහන් කරද්දී ඇමති සනත් නිශාන්තගේ ප්‍රකාශයකුත් අතර තියෙනවා මාව අවුස්ස ගන්න එපා කියලා ප්‍රියංකර ජයරත්නට කියනවා කියලා තමයි ඔහු කියන්නේ. ඔහු එක තැනක තවත් වාර්තාවක මා දැක්ක සඳහන් වෙලා තිබෙනවා මේ නගන චෝදනා මේ රජයත් එක්ක මේ ආණ්ඩුවත් එක්ක ඔහුට තිබෙන ගැටලුව නිසා Tamanට එල්ල කරන චෝදනා කියලා තමයි මේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා නම් කියන්නේ. ඊළඟට අපි දකින තවත් සුවිශේෂ වාර්තා අතරේ
ගුවන් ජයගත් මුල්ම යාපනයේ තරුණිය පිළිබඳව පහුගිය කාලේ සමාජ මාධ්‍ය තුලින්ම විවිධ සටහන් අපට දකින්නට පුළුවන්කම තිබුණා. අද පුවත් වාර්තා අතර දිවයින පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා මේ ඇය පිළිබඳව සටහන් වෙන වාර්තාවක්. ඊටාම විශේෂ වාර්තාවක් ලෙසයි අප දකින්නේ. මේ තමයි එය අප ඔබට විවේක පාඩුවක් තිබෙනවා නම් කියවා බලන්නට ආරාධනා කරනවා. ඇය ගැන වගේම මෑ ගැනත් සඳහන් කරන්නටම ඕනේ. දිවයින ඊළඟට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මව්බිම මේ ආදී පුවත්පත්වල පිළිබඳව සටහන් පළ වෙලා තිබෙනවා. බොක්සින් තරග මිනිස්සුරුවරියක් ලෙස අපේ රටින් ඔලිම්පික් ගිය මුල්ම කාන්තාව පිළිබඳව. ඇය අපට අභිමානයක්. ජාත්‍යන්තර බොක්සින් තරගයක් විනිශ්චය කරමින් සිටින අවස්ථාව දැක්වෙන ඡායාරූපයකුත් එක්ක තමයි මේ පිළිබඳව වාර්තා කරන්නේ. මෙරට මුල්ම වරට කාන්තා බොක්සින් ක්‍රීඩාව හඳුන්වා දෙනු ලබන්නේ 2001 වර්ෂයේදී. මෙරට තරුණියන් හට බොක්සින් වලල්ලට පිවිසීමේ සුවිශේෂ වරම් හිමි වන එම කාලවකවානුව වන විට රජරට බොක්සින් සූර්යා ලෙස විරුදාවලි ලද ටී සෙල්වම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බොක්සින් පුහුණුකරු ලෙස සේවය කළ අවධියයි. ඔහු බොක්සින් ක්‍රීඩාවේ කෙතරම් ප්‍රවීණයෙක්දයත් වසර 22ක් පුරා නාවික හමුදා බොක්සින් පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ටී සෙල්වම් මහතා විසින්. දියණියන් සිව් දෙනෙකුගේ පියෙකු ටී සෙල්වම්ගේ අඩිපාරේ ගමන් කිරීම පිණිස පුත්‍ර රත්නයක් නොසිටීම පිළිබඳ කනස්සල්ලින් වුණත් ඔහුට මෙරටට කාන්තා බොක්සින් ක්‍රීඩාව හඳුන්වා දුන් බව සඳහන් පුවත සුභාරංචියක් වනවා කියන එක තමයි මෙහි සඳහන් වෙන්නේ. මේ පිළිබඳව වාර්තාවේ දිගු වාර්තාවක් නිසා අපිට මේ සම්පූර්ණ වාර්තාවට යන්න තරම් කාලයක් නැහැ. හැබැයි අපි අනෙක් පිටුවේ සඳහන් වෙන්නේ මොනවද කියලාත් බලන්න ඕනේ. මේ මව්බිම පිටුවයි පොලිස් බොක්සින් වලල්ලෙන් ඔලිම්පික් විනිසුරු පුටුවට යන අපේ කාලේ නෙල්ක පිළිබඳව මෙලෙස ඔවුනුත් වාර්තා කරන්නට අමතක කර නැහැ. මේ ඇය ගැන ඡායාරූප සටහන් පෙළක් එක්ක මව්බිම ගෙනෙන වාර්තාව අද දවසේ. හිතාබික් මෙරින් අපි අවසන් කරමු කාරණා කීපයකට අවධානය දෙමින් ලංකාදීපය පළ කරනවා මතට ලොල් වූ තරුණයන් මුදන කන්දකා කාඩුවේ නවාතැන. මේ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානය පිළිබඳ කතාබහට ලක්ුණේ කොවිඩ් එක්ක. නමුත් මේ තාක් මේ කන්දකාඩු මධ්‍යස්ථානය පවත්වාගෙන ආවේ මද්‍රව්‍යයට අධික ලෙස ඇබ්බැහි පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් නිකේතනයක් විදිහට. ඒ අනුව ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් මනපිටිය නිමල් ජයරත්න ඡායාරූප සටහන් සමග පළකොට තිබෙනවා ලංකාදීප පුවත්පතේ. අද අපට මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. අදටත් බොහෝ අම්මාවරුන්ට පියවරුන්ට දැඩි ගැටලුවක් බවට පත් වෙලා තියෙන තරුණ දරුවෝ මතට ඇබ්බැහි වෙලා ඉන්න අය මුදා ගන්නට මේ ආරක්ෂකාංශ යටතේ පවත්නා මේ කන්දකාඩු මධ්‍යස්ථානයේ පිළිබඳව එලෙස පළ වෙනකොට අප දිනපතා පත්තර වාර්තා ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන වාර්තා සම්පාදනය කරන්නේ අපේ හිතෛශ්‍රී සහෘද මාධ්‍යවේදීන් විසින්. ඒ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වුණු පුවත්පත් කලාවේදියෙකු වුණු ගැමුණු රත්නායකයන් අපින් සමු ගැනීම පිළිබඳව අප සටහනක් දකිනවා. අද මව්බිම පුවත්පත පළ කර තිබෙනවා. ඉතින් ආයුබෝවන් ගැමුණු නමිනුයි එය නම් කර තිබෙන්නේ. ගැමුණු මගේ ලබැඳි මිත්‍රයා මට හමුවන්නේ ඉරිදා ලක්බිම ඇරඹුණු මුල් දිනයකදී කියලා පළ කරමින් සජිත් රෝහණ ලියනගේ තැබූ සටහනක් තමයි අපට මේ දකින්නට ලැබෙන්නේ. අද ලක්බිමත් නෑ ගැමුණුත් අපිට නෑ. අපි මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. එමනම් අපි සමුගන්නවා අපේ කොටසින්. නමුත් දිගටම අද දවසේ තිබෙන සියලු විශේෂාංග සමග රැඳෙන්නටත් පසුරුවේ ශ්‍රී ලංකා ඉන්දියා පළමු 2020 තරගයේ සමග ඒකාත්මික වන්නටත් ඔබට ආරාධනා කරමින් අවසන් ජයග්‍රහණය අද තරගය දක්වා රැගෙන එන්නට අද ජයග්‍රහණයකින් කෙලවර කරන්නට ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන්ට හැකි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි සමුගානේ ඔබට සුවදායි සුබ දවසක් පතමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.